හරි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටස. ඒකේ අපි පළවෙනි කොටසට ඉක්මනටම ගියොත් පළවෙනි කොටසේ කියලා තියෙන්නේ මේ වගේ වගුවක් දීලා තියෙනවා. ඒකේ වගෙන් අහන්නේ පහත දී ඇති වගුව සම්බන්ධයෙන් දී ඇති රසායනික ද්‍රව්‍ය සමග වඩාත්ම ගැළපෙන ආකාරය තෝරා ගන්න කියලා තමයි කියන්නේ. දැන් මේක බලපුවම ඔබ තේරුම් ගන්න ඕනේ कैपिटल A වල තාපාංකය ඍණ 53යි. එතකොට कैपिटल A වල තාපාංකය ඍණ 53යි කියන්නේ අනිවාර්යයෙන්ම කාමරශ්‍රත්වයේදී වායුවක්. හරි කාමරශ්‍රත්වයේදී අනිවාර්යයෙන්ම වායුවක්. ඒ වගේම දැන් දීලා තියෙන පිළිතුරු වලින් වායුව කවුද? දී ඇති පිළිතුරු වලින් වායුව තියෙන්නේ පුතේ. හොඳට බැලුවොත් ඔයාලට පේනවා ක්‍රිප්ටන් සහ ප්‍රොපේන් Kr සහ C3H8 තමයි වායු විදියට තියෙන්නේ. දැන් එතකොට C3H8 අපිට ගන්න බෑ එතෙන්ට. මොකද C3H8 ඔක්සිජන් සමග දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දෙනවා. C3H8 ඔක්සිජන් සමග දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දෙනවා. ඒ නිසා බලපුව ගමන් ඔයා තේරුම් ගන්න ඕනේ C3H8 කියන එක වැටෙන්න ඕනේ E වලට. මේ E වලට වැටෙන්න ඕනේ මොකද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දෙන නිසා. එතකොට ඒ නිසා कैपिटल A කියන්නේ අනිවාර්යයෙන්ම ක්‍රිප්ටන් වෙන්න ඕනේ. कैपिटल A කියන එක අනිවාර්යෙන් ක්‍රිප්ටන් වෙන්න ඕනේ. C3H8 කියන එක නා कैपिटल E වෙන්න ඕනේ. හරි? right. ඊළඟට ඉතිරි ඒවා ගත්තොත් ඉතිරි සියල්ලම ද්‍රවාංකය කාමරශ්‍රත්වයට වඩා වැඩි. හොඳට බලන්න. ඊතර ඔක්කොගෙම ද්‍රවාංක ගත්තොත් එහෙම කාමරශ්‍රත්වයට වඩා වැඩි. එතකොට ඒවා සියල්ලම එතකොට තියෙන්න ඕනේ කාමරශ්‍රත්වයේදී ඝන වශයෙන්. හොඳට තේරුම් ගන්න. සියල්ලම තියෙන්න ඕනේ කාමරශ්‍රත්වයේදී ඝන විදියට. ඒතර ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කිරීමක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම කාබන්ගෙන්. ඒක සිද්ධ වෙන්නේ කාබන්ගෙන්. එතකොට සෝඩියම් බ්‍රෝමයිඩ්, සල්ෆර්, සෝඩියම් අතරින් C කියලා කියන්නේ. කාබන් නෙමෙයි C. C වල හොඳේ. ඝන අවස්ථාවේදී විදුලි සන්නයනය සිදු කරන කාබන් නෙමෙයි C වල. C කියලා කියන අතර A B C වල C. මොකද ඝන අවස්ථාවේදී විදුලි සන්නයනය කරනවා කියලා දෙලා තියෙන C නේ. එතකොට සෝඩියම් බ්‍රෝමයිඩුයි ඊළඟට තියෙන්නේ සල්ෆර්. සෝඩියම් බ්‍රෝමයිඩ්, සල්ෆර් සහ සෝඩියම් අතරින් එතකොට C වෙන්න ඕනේ කවුද? C වෙන්න ඕනේ. සෝඩියම් බ්‍රෝමයිඩුයි සල්ෆරයි සෝඩියම්යි තුන් දෙනා. ඔකෙන් අනිවාර්යෙන් C වෙන්න ඕනේ සෝඩියම්. මොකද ලෝහ අවස්ථාවේ තමයි විදුලිය සන්නයනය කිරීමක් වෙන්නේ. ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය වෙන්නේ නැතුව ද්‍රව අවස්ථාවේදී සන්නයනය කරන්නේ අයනික සංයෝග. ද්‍රව අවස්ථාවේදී විදුලිය සන්නයනය කරනු ලබනවා. හැබැයි අයනික සංයෝග වෙන්න ඕනේ ද්‍රව අවස්ථාවේදී විදුලිය සන්නයනය කරනවා නම්. එතකොට D කියන එක අනිවාර්යෙන් සෝඩියම් බ්‍රෝමයිඩ් වෙන්න ඕනේ. D කියන එක සෝඩියම් බ්‍රෝමයිඩ් වෙන්න ඕනේ. එතකොට B කියන එක අනිවාර්යෙන්ම සල්ෆර් වෙන්න ඕනේ. හරි? B කියන එක අනිවාර්යෙන්ම එතකොට සල්ෆර් වෙන්න ඕනේ. ආයෙ බලන්න කියන්නම්. capital A කියන එක නා ක්‍රිප්ටන්. capital E අවසාන E කියන එක නා වැටෙන්න ඕනේ C3H8. හරි? එතකොට C කියන එක අනිවාර්යෙන්ම සෝඩියම් වෙන්න ඕනේ. C කියන එක සෝඩියම් වෙන්න ඕනේ. හරි? එතකොට D කියන එක D කියන්නේ අයනික සංයෝගයක් වෙන්න ඕනේ. සෝඩියම් බ්‍රෝමයිඩ්. හරි එතකොට අන්තිමට ඉතුරු වෙන එක සල්ෆර් වෙන්න ඕනේ. හරි නේද? ඒක මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා ප්‍රශ්නය කියවනකොට. හරි. අපි ඊළඟට යන්න ඕනේ ඒකේ ඊළඟ කොටසට. right? ඒක හරියට සම්පූර්ණ කරගන්න මුලින් හරි? ඒක හරියට මුලින්ම සම්පූර්ණ කරගන්න. right ඊළඟට පුතේ අපිට ඊළඟට යන්න තියෙන්නේ ඒක ඊළඟ කොටසට right හරි ඊළඟ කොටසට ගියාම ඊළඟ කොටස කියලා තියෙන පුතේ 4 මවුල ගන්න ඩෙසිමීටර්
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25ක් සමග 2 මෝල් ඝන ඩෙසිමීටර් සල්ෆියුරික් ඝන සෙන්ටිමීටර් 75ක් මිශ්‍ර කළ විට මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් ඉහළ යනවා. අවසාන මිශ්‍රණයේ ඝනත්වය දීලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙනවා 11 ජූල් ග්‍රෑමයට කෙල්විනයට කියලා. සම්මත උදාසීනකරණ එන්තල්පිය අර්ථ දක්වන්නේ කියලා කියන්නේ. අත්දැකීම ලියා ගන්න ඕනේ. සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී පවතින ජලීය H+ අයන මවුලයක් සහ ජලීය H+ අයන මවුලයක් සහ ජලීය OH- අයන මවුලයක් සංයෝජනයෙන් සම්මත අවස්ථාවේ ඇති ජලය මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය. right okay හරි අපි යමු ඒකේ දෙවෙනි කොටසට. ඒක අහන්නේ මිශ්‍ර කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියාව දක්වන්න. පුතේ දැන් මිශ්‍ර කරනකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේකේ මිශ්‍ර කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්වස් සල්ෆියුරික් එක්වස් සමග තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට එකකින් එන්න ඕනේ සෝඩියම් සල්ෆේට් Na2SO4 සමග ජලය හැදෙන්න ඕනේ. එතකොට මෙතන දෙකක් එන්න ඕනේ. OH- දෙකක් එන්න උතර හයිඩ්‍රජන් 2 4යි. යනවා මෙතනට දෙකක් එන්න. හරිනේ? එතකොට ටික බැලන්ස්. හරි. භෞතික අවස්ථා සමග මේක ලියන්න. මේක ලියනකොට ඔයාලට හම්බ වෙනවා ලකුණු 5ක්. අර කලින් මේ ABCD දාන්න තිබිච්ච එකකට ලකුණු 4 ගානේ 4 වරක් අතර තිබ්බ 5ක්. 4 වරක් 5න් ලකුණු 20ක් හම්බ වෙනවා. හරි? මතක තියාගන්න. right මෙතනදී අපිට එන්නේ එතකොට මේක තමයි ප්‍රතික්‍රියාව මේක ලකුණු 5යි. ඊළඟට අපෙන් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟ ප්‍රශ්නයට යමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් සමග සම්මත උදාසීනකරණ එන්තල්පිය. සම්මත උදාසීනකරණ එන්තල්පිය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරි? සම්මත උදාසීනකරණ එන්තල්පිය දැන් ගණනය කරන්න ඕනේ. දැන් එතකොට අපිට පුළුවන් මේක දත්ත වලින් ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන දීලා තියෙන්නේ 4 මවුල ඝන ඩෙසිමීටර් වලින් 25යි. හරි? 4යි මවුල ඝන ඩෙසිමීටර් වලින් 25යි දීලා තියෙනවා. අපි 25 වැඩි කිරීම 10 රින් 3 ගමු. හරි එතකොට මෙතනින් එනවා මවුල ගානක්. හරි එතකොට 4ක් 25 කියන්නේ 100යි. එතකොට 100 ගත්තම 0.1යි මවුල වෙන්න ඕනේ. එතකොට මෙයාගේ පාවිච්චි කරලා තියෙනවා පුතේ සල්ෆියුරික් 2යි මවුල ඝන ඩෙසිමීටර් වලින්. sorry මෙතනදී NaOH එක තමයි 25 අපි මේක NaOH කියලා ගමු. මෙයා පාවිච්චි කරලා තියෙන්නේ 2යි මවුල ඝන ඩෙසිමීටර් වලින් පාවිච්චි කරලා තියෙනවා 75ක්. 75යි එතකොට වෙන්නේ 10 රින් 3යි ඩෙසිමීටර්ස් කියලා ගත්තොත් 75 සරත් දෙක 150යි. 150යි 10 රින් 3යි කියලා කියන්නේ 0.15යි මවුල වෙන්න ඕන පුතේ right. හරි. එතකොට දැන් ඔකට දැන් ප්‍රතික්‍රියාව වෙලා තියෙන හොඳට තේරුම් ගන්න 0.15.1. එතකොට මේකෙන් දැන් අපි හරියටම තෝරගන්න ඕනේ කවුද මේකේ ලිමිටිං රීජන් එක කියලා. සල්ෆියුරික් දශම අතරම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි 0.1. හරි මේක හරියටම අපි ලියාගත්තොත් මේක පැටලෙන්නේ නැති වෙන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තමයි 0.1යි මවුල. මම මේක මාරු කරන්න ලියුවා. සල්ෆියුරික් කියන්නේ 0.15යි මවුල. හරි. එතකොට 0.15 වගේ දෙගුණයක් මෙතන තියෙනවද කියලා බලන්න නෑ. 15 සරත් දෙක 30යි 0.3ක් මෙතන නෑ. එහෙනම් මේක මේ අතර ගන්න බෑ. එමුනම් ගණන අනෙක් පැත්තට. 0.1කින් භාගයක් තමයි මෙයාගේ වැය වෙන්නේ. එතකොට මෙයා ඉවර වෙන්න ඕන. එතකොට 0.1කින් 0.1ම වැය වෙනවා. 0.15න් වැය වෙන්නේ 0.05යි පුතේ. මේකෙන් භාගයයි. එතකොට මෙතන හැදෙන්නත් ඕනේ 1යි මෙයා ලිමිටිං රීජන් එක නිසා මවුල 0.1යි. sorry 0.05යි භාගයක් නිසා 0.05යි මවුල. මෙයාගේ හැදෙන්න ඕනේ දෙකකට අදාළව මවුල 0.1ක්. එතකොට ජලයේ මවුල 0.1ක් හැදෙනවා. එතකොට සල්ෆියුරික් ඉතුරු වෙනවා 0.1යි 0.0 මවුල ඉතුරු වෙන්න ඕනේ. හරි මෙතනදී
සත පහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. හරි ඔන්න ඔබ තමයි කතන්දරේ. මේ සිද්ධිය ලියනවට ලකුණු 5ක් දෙන්න. මේක ලියනවට ලකුණු 5ක් දෙන්න. හරි ඔක ලියනවට ලකුණු 5ක් දෙන්න. රෝම ඉලක්කම් තුනට දාලා. ඊට පස්සේ දැන් මේක ඉවර නෑ තාමනේ. සම්බන්ධ උදාසීනකරණ එන්තල්පිය තමයි අහන්නේ. එතකොට දැන් මෙතන සෑදිච්ච ජලය මවුල ගන්න බලන්න. සෑදුණු ජලය මවුල ගන්න 0.1යි. සෑදුණු ජලය මවුල ගන්න 0.1යි. එතකොට මවුල 0.1ක් නේ හැදිලා තියෙන්නේ. හරි? මවුල 0.1ක් හැදිලා තියෙනවා. එතකොට මවුල එකකට අදාළව තමයි එන්තල්පිය හොයන්න ඕන. එතකොට දැන් අපි දාමු Q සමානයි mc θ. එතකොට තාප ප්‍රමාණය ගණනය කරන්න පිට වෙච්ච තාපය ගන්න ඝනත්වය දීලා තියෙනවා. 1.2 GCM ඍණ 3. ඒ වගේම මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. මොකද 75යි 25යි. ඝන සෙන්ටිමීටර් 100ක පරිමාව. එතකොට හරිනේ. ස්කන්ධය එනවා. මේකේ විශ්ව ධාරිතාවය පොත 11යි. 11යි එතකොට ග්‍රෑමයට ජූල් කෙල්විනයට වෙනවා. හරි කෙල්විනයට වෙනවා. මේක උෂ්ණත්ව වෙනස පොතේ 4යි කෙල්වින්. හරි එතකොට මේක වැඩි මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. මේ ස්ටෙප් එක ලියනකොට ලකුණු 5ක් හම්බ වෙනවා ඔයාට. ඒතර මේක වැඩි කරාම Q මේක වැඩි කරාම ඔයාට එනවා 5280යි මම කෙලින්ම ලියන්නම්. කිලෝ ජූල් 5.28ක් එන්න ඕනේ. මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා. ඝනත්වය දීලා තමයි අපෙන් අහන්නේ කොච්චර තාප ප්‍රමාණයක් වැය වෙනවද කියලා. එතකොට Q සමාන mc θ දාලා හොයන්න පුළුවන්. හැබැයි උදාසීනකරණ එන්තල්පිය ලියන්න ඕන මවුල එකකට. දැන් මේ මවුල 0.1යි හැදෙන්නේ මෙතන. මෙතන හැදෙන්නේ මවුල 0.1යි. ජලයේ මවුල 0.1යි හැදෙන්නේ. එතකොට උදාසීනකරණ එන්තල්පිය ගත්තොත් උදාසීනකරණ එන්තල්පිය කියන්නේ 5.28 කිලෝ ජූල්. 5.28 කිලෝ ජූල් කියන්නේ උදාසීනකරණ එන්තල්පිය. අපි දන්නවා අම්ල වශයෙන් උදාසීනකරණය තාපදායකයි. එතකොට ඍණ ලකුණක් දාන්න ඕනේ. හරිනම්. එතකොට මේක ඍණ මේක බෙදනවා. සෑදිච්ච ජලය මවුල. මවුල එකකට තමයි අපි හදන්නේ. මවුල 0.1ක් තියෙන්නේ මෙතන. එතකොට මවුල 0.1කින් බෙදනවා. බෙදුවම වාට එනවා 52.8යි කිලෝ ජූල් මවුලයට වෙන්න ඕන ඍණ. මේක පිළිතුර. හරි. එතකොට මේක ආදේශ කරන ලකුණු 5යි මෙතන උත්තරේට ලකුණු 5යි. මේක බෙදලා පෙන්නනකොටත් ලකුණු 5ක් වෙනම දෙන්න ඕනේ. හරි. ඊට අමතරව මෙතන පිළිතුර සමග ඒකකය. පිළිතුර සමග ඒකකයට තව ලකුණක් ඔයා ලබා දෙන්න ඕන. හරි. තව ලකුණක් ඔයා ලබා දෙන්න ඕන. හරි. ඕකේ. හරිනේ හරියට ලියා ගන්න right. තව සම්බන්ධ උදාසීනකරණ එන්තල්පිය එන්නේ මේ විදියට. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවේදී අපිට දීලා තියෙන්නේ අවක්ෂේපන මිතිය සම්බන්ධ ගැටලුවක්. එතකොට බේරියම් සල්ෆේට් තමයි උතනදී අවක්ෂේප වෙලා තියෙන්නේ right. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඉහත සල්ෆියුරික් ද්‍රාවණයම තවත් ගන්න සෙන්ටිමීටර් 75ක් අරගෙන 2.5 ඩෙසිමීටර් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් සමග මිශ්‍ර කරනවලු. එතකොට උෂ්ණත්ව වැඩිවීම දින 4.2යි කියලා. එතකොට ඒකෙන් සිදුවෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා තමයි මුලින්ම අහලා තියෙන්නේ. එතකොට සල්ෆියුරික් aqueous එක බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් right. එතන බේරියම් එක මෙයාගේ සල්ෆේට කොටසත් එක්ක ගියාම බේරියම් සල්ෆේට් සොලිඩ් එක අවක්ෂේප වෙනවා. එතකොට මෙතන එනවා ජලය H2O හැදෙනවා. හරි. එතකොට මේකේ ප්‍රතික්‍රියාව එකට එක ප්‍රතික්‍රියාවක් විදිහට තමයි යන්නේ. එතකොට මෙතන සොලිඩ් එකක් හම්බ වෙන්නේ. මේකට ලකුණු 5ක් දෙන්න. එතකොට මේක අවක්ෂේපණයට අදාළව තාප ප්‍රමාණය හොයන්නේ Q සමානයි පිට වූ තාපය. පිට වූ තාපය හොයන පොතේ mc θ දාන්න. Q සමාන mc θ දාන්න. එතකොට ඒකේ ඝනත්වය දීලා තියෙනවා 1.2 JCM ඍණ 3. මේකේ තාපධාරිතාවය 11යි. ජූල් ග්‍රෑම් per කෙල්වින්. ඒ වගේම මේක වැඩි කරන්න 4.2යි කෙල්වින් උෂ්ණත්ව වෙනස. එතකොට මෙතන එනවා අවක්ෂේපණයට අදාළව 5.544 කිලෝ ජූල් කියලා. එතකොට මෙතනටත් ලකුණු 5ක් වෙනම හම්බ වෙනවා.
මේකේ ඒකකයේ සමග පිළිතුරට 4 තන එකෙන් ලකුණු 5ක් හම්බ වෙන්න ඕනේ. හරි? right. okay. ඔබ තමයි තොර ඒ කොටසට යන්න වෙන්නේ. ඊට පස්සේ ඔන්න පිට වෙච්ච තාප ප්‍රමාණය ගණනය කරා. හරිද? right. okay. එතකොට දැන් මෙතන අපිට බලන්න වෙනවා උදාසීනකරණයේදී පිටවෙච්ච තාපය සහ අවක්ෂේපණයේදී පිට වූ තාපය අතර සම්බන්ධතාවයක් ගන්න වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි සල්ෆියුරික් වෙන පොතේ ප්‍රතික්‍රියා කරවලා තියෙන්නේ. හරි. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි සල්ෆියුරික් නම් ප්‍රතික්‍රියා කෙරෙව්වේ. මෙතන ආරම්භක මවුල ප්‍රමාණය පොඩ්ඩක් අපි බලමු. ආරම්භක මවුල ප්‍රමාණය බේරියම් සල්ෆියුරික් වල කීයද? සල්ෆියුරික් කියන්නේ මේ අර කලින් පාවිච්චි කරපු එක නේ. දෙකයි මවුල ගන්න ඩෙසිමීටර් වලින් 75ක් තමයි ගත්තේ පොතේ. 75 වැඩි කිරීම 10 තමයි ගත්තේ. හරි. තර මෙයා අරගෙන තින්නේ දෙකයි මවුල ගන්න ඩෙසිමීටර් වලින් 25 වැඩි කිරීම 10 ගන්න ඩෙසිමීටර් තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන තියෙන්නේ. හරිනේ. එතකොට පොතේ මෙතන 25 තරක් 2යි කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන්නේ තර 25 ද 50යි. ඒතර 0.5 මවුල. හරිනේ. මෙතන වෙලා දෙන 75 සරත් 150යි 10 3ක් කියන්නේ 0.15 මවුල විදිහට තමයි යන්නේ. මේක දැන් එකට එක ප්‍රතික්‍රියාවක් විදිහටනේ යන්නේ. හරි. right. එතකොට දැන් 0.05 සම්පූර්ණයෙන් එතකොට වැය වෙනවා. 0.05 සම්පූර්ණයෙන් වැය වෙන්න ඕන. හරිනේ. මෙයා අඩුවෙන් තියෙන එක නේද? ඒතර මෙයාගේ වැය වෙන්න ඕන පොතේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රියට අදාළව 0.1 බහින් 0.05. ඒතර 0.1 වල මෙතන ඉතුරු වෙනවා. කවුද ඉතුරු වෙන්නේ? සල්ෆියුරික්. ඒතර මේකට අදාළව බේරියම් සල්ෆේට් හැදෙන්නේ 0.05 මවුල එකකට අදාළව. මෙතන හැදෙන්න ඕනේ පොතේ. මෙතන බැලන්ස් එකේදී දෙකක් එනවනේ. නේද? දෙකක් එනවා කියන්නේ මේ වගේ දෙගුණයක්. 0.1 මවුල තමයි මෙතනදී හැදෙන්න ඕන. මේක මුලින්ම තේරුම් ගන්න යුතුයි. මෙතන සල්ෆියුරික් හැදලා තියෙන්නේ 0.1 මවුල. එතකොට දැන් උදාසීනකරණයේදී පිටවෙච්ච තාපය. මෙන්න මේ කොටස මුලින්ම ලියන්න. ලකුණු 5යි සම්පූර්ණයෙන්. දැන් ඇත්තටම උදාසීනකරණය වෙනකොට පිටවෙච්ච තාපය උදාසීනකරණයේදී පිට වූ තාප ප්‍රමාණය. තාපය කොච්චරද? 52 අපි කලින් හෙව්වා. උදාසීනකරණයේදී පිටවෙච්ච තාපය 52.8යි නේ. ඊට 52.8යි කිලෝජූල් මවුලයට කියලා හෙව්වේ. හරි. ඒතර දැන් මෙතනදී ජලයේ මවුල එකක් ජලයේ මවුල 0.1ක් තියෙනවා. ඒතර මෙතනදී පිටවෙච්ච තාපය කියන්නේ මවුල ගාණෙන් වැඩි කරනවා. ඒතර මෙතන ඉන්නේ 0.1කින් වැඩි කරා කියන්නේ 5.28යි. කිලෝජූල්. ඒතර කිලෝජූල්. හරි. මෙතන උදාසීනකරණයේදී පිටවෙච්ච තාපය අපි ඔන්න ඍණ දාන්නත් පුළුවන්. නමුත් අදහස ඍණ තමයි නේද? මෙතන ඍණ දාලා තින්නේ ගණිතමය අදහසකින් නෙමෙයි. පිටවෙච්ච තාපය. හරි? right. ඒක දන්නවනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පොතේ බේරියම් සල්ෆේට් අවක්ෂේප. බේරියම් සල්ෆේට් අවක්ෂේප වීමට පිට වූ තාපය. අවක්ෂේප වීමට පිට වූ තාපය අපි කලින් ගානේ හැදුවා 5. මම හිතන්නේ ආවේ 5.44 නේ. 5.544 කිලෝජූල්. මේක තමයි ආවේ. දැන් මෙයාතර මේ දින උදාසීනකරණයේ පිටවෙච්ච තාපය මේ දින අවක්ෂේපණයේදී පිටවෙච්ච තාපය. තර අවක්ෂේපණයේ පිටවෙච්ච තාපය වැඩි උදාසීනකරණයේ පිටව තාපයට වඩා. ඒක බලපුව ගමන් තේරෙනවා. එතකොට දැන් මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකේ වෙනස මොකක්ද? තර මේක ඇතුලේ මේ උදාසීනකරණයක් තියෙනවා. මේක හොඳට බලන්න. දැන් මෙතන පොතේ අම්ල භාෂා ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේකත් අම්ල භාෂා ප්‍රතික්‍රියාවක් තමයි. තර මෙතන අම්ලයෙන් මේ භාෂ්මය උදාසීන වෙන්නේ නැද්ද? වෙනවා. තර ඒ භාෂ්මයෙන් මේ අම්ලය උදාසීන වීම කලින් අර භාෂ්මයෙන් අම්ලය උදාසීන වීම හා සමානයි. හරි? මොකද මෙතන ජලයේ මෝල් 0.1ක් හැදෙනවා. එතකොට මෙතන ඒකට අමතරව අවක්ෂේපයකුත් හැදිලා තියෙනවා. එතකොට අවක්ෂේපණයකට වෙනම තාපයක් පිට වෙනවා. අවක්ෂේප වෙනකොට තව අමතර තාපයක් පිට වෙනවා. උදාසීනකරණයට අමතරව. එතකොට දැන් මෙතනින් අපිට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනින් වාට ඇවිල්ලා තියෙන්නේ උදාසීනකරණයේදී පිටවෙච්ච තාපය අවක්ෂේපණයක් නැති වෙලාවේ.
අපි කලින් හැදුවා. කලින් හැදුවේ අවක්ෂේපයක් නැති වෙලා. ඒ අවක්ෂේපයක් නැති වෙලාවේ 5.28 එන්නේ. මේකෙදි උදාසීනකරණයක් තියෙනවා ඒක අමතරව අවක්ෂේපණයකුත් තියෙනවා. තර 5.54 වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා අවක්ෂේප වීමට විතරක් ගියපු තාප ප්‍රමාණය මේ දෙකේ වෙනස. නේ? අවක්ෂේප වීමට පමණක්. අවක්ෂේප වීමට පමණක් වැය වූ තාපය. අවක්ෂේපණය වීමට පමණක් වැය වූ තාපය කියන්නේ 5.54න් අඩු කරන්න ඕනේ. 5.28ක්. හරිනේ? ඔය දෙක අඩු කරා. ඔය දෙක අඩු කරාම එනවා 0.268යි 0.268යි කිලෝජූල්. තර මේක පුතේ ඍණ එන්න ඕනේ. දැන් මෙතන ඍණ එකතු කරන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද මේ දෙකම ඍණ තමයි. මේ දෙකම ඍණ වෙන්නේ ගණිතමය අර්ථයකින් නෙමෙයි. තාපදායකයි කියන අර්ථයෙන් පමණයි. තර මේ දෙකේ වෙනස 0.268යි. තර ඒ තියෙන්නේ අවක්ෂේපණයට පිට වූ තාපය. තර පුතේ මෙන්න මේක වැඩි කරලා ගන්නවට ලකුණු හතරක් තියෙනවා. මවුල් එකක් සඳහා උදාසීන කරන තාපය දශමයකින් වැඩි කරාම ලකුණු හතරක් හම්බ වෙනවා. ඊට අමතරව මෙතනදී අවසාන පිළිතුරට ලකුණු පහක් හම්බ වෙනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඕකේ. කරණය කිරීමට. හැබැයි බේරියම් සල්ෆේට් අවක්ෂේප වීමේ එන්තල්පිය අපි හරියට හොයන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අවක්ෂේපණයේදී පිට වූ තාපය. තාම මේක ඉවර නැහැ. එන්තල්පියනේ අහන්නේ. තර පොතේ බේරියම් සල්ෆේට් මවුල කීයක්ද අවක්ෂේප වුනේ? 0.05ක්. හරි? අවක්ෂේපුනේ 0.05ක්. තර මේ අපි මේක මවුලයකට විදිහට තමයි දාන්න ඕනේ. අපි ඉදිරිපත් කරන මවුලයකට. තර මම මේක පොඩ්ඩක් මකන්න. මෙතන ලියන්නම් මෙහෙම. තර බේරියම් සල්ෆේට් අවක්ෂේප වීමේ එන්තල්පිය වෙන්නේ barium sulfate අවක්ෂේප වීමේ එන්තල්පිය. barium sulfate අවක්ෂේප වීමේ එන්තල්පිය කියන්නේ එතකොට එතන මෙතන ආපු වෙනස 0.0 කීයද? වෙනස ඇවිල්ලා තියෙන අපිට 0.268ක් කිලෝජූල්. ඒක රින දාමු අපි තාපදායක නිසා මවුල ගන්න. කොච්චරක්ද barium හයිඩ්‍රෝක්සයිඩ් 0.05ක්. තර 0.05යි මවුල තමයි අවක්ෂේප වෙලා තියෙන්නේ. හරි? ඔය දෙක අපිට බෙදුවම එනවා හරියටම අවක්ෂේපණය වීම සඳහා ගියපු තාපය තොට රින 5.28ක් වෙනවා. මේක බෙදලා බලන්න. 5.28ක් වෙනවා කිලෝජූල් මවුලයට. මෙන්න මේකට ලකුණු දෙකක් දෙන්න. මෙතන යුනිට් එකක් එක්ක එකකය 3.1 ලකුණු 4ක් දෙන්න. හරි? 3.1ත් එක ලකුණු 4ක් දෙන්න. හරි. මේකේ ඊට පස්සේ අවසාන කොටස පිටවෙච්ච තාපය හරි. ඒතර දැන් අපි මේ හෙව්වේ පිටවෙච්ච තාපය හෙව්වා. හරි ඊට පස්සේ අපි මේ ප්‍රශ්නේ තව අහලා දෙනවා බේරියම් සල්ෆේට් අවක්ෂේපණය වීමේ එන්තල්පිය. මේ දෙකම දැන් හෙව්වා. හරි. බේරියම් සල්ෆේට් අවක්ෂේපණය වීමේ එන්තල්පියත් අපි දැන් හෙව්වා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ හරි ඒකේ අවසාන කොටසේ අහලා තියෙන හිත පරීක්ෂණයේදී ඔබ සිදු කරපු උපකල්පන. ඒ උපකල්පන වලට වා ලියන්න පරිසරයට තාපහානියක් සිදු නොවු බව. පරිසරයට තාපහානියක් සිදු නොවු බව උපකල්පනයි පළවෙනි එක. පරිසරයට තාපහානියක් සිදු නොවු බව දෙවෙනියට ලියන්න පුළුවන් මිශ්‍ර කිරීම සඳහා යොදාගත් බඳුන්. මිශ්‍ර කිරීම සඳහා යොදාගත් බඳුන් තාපය අවශෝෂණය නොකළ බව. මිශ්‍ර කිරීම සඳහා යොදාගත් බඳුන් තාපය අවශෝෂණය නොකළ බව. ඊළඟට අවස්ථා දෙකේම ආරම්භක උෂ්ණත්ව හා පීඩන සමාන බව. හරි. අවස්ථා දෙකේම ආරම්භක උෂ්ණත්ව හා පීඩන සමාන බව. right හරි. okay හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 තවට මොළ කොටස දැන් මෙතන පේන්න තියෙනවා. එතකොට ඒකේ ඔක්සිජන් ස්කන්ධ ප්‍රතිශතය ගන්නකොට ඊටු ඔක්කොගෙම ප්‍රතිශත ටික දීලා තියෙනවා. ඊටු ඔක්කොම ප්‍රතිශත ටික දීලා නම් 100න් අඩු කරන්න තියෙන්නේ. 33.15ක් තියෙනවා කාබන්. හරි අනිත් එක 4.9ක් හයිඩ්‍රජන්. බ්‍රෝමීන් 44.2ක් තියෙනවා. එතකොට 100න් ඒ තුන් දෙනාව අඩු කරාම අපිට ඔක්සිජන්ගේ ස්කන්ධ ප්‍රතිශතය ගන්න පුළුවන්. හරිනේ? right. එතකොට එක හරි එක ගන්නවට ලකුණු 4ක් වෙනම දෙන්නත් ඕනේ. तर ऑक्सीजन में स्कंद प्रतिशतය ऑक्सीजन ගේ හොයන්න 17.75ක් එන්න ඕනේ. මේකට ලකුණු 4ක් දෙන්න අඩු කරලා ගන්න ඕනේ. හරි දැන් අපි ගාන හදමු.
අනුක සූත්‍රය සහ අනුභවික සූත්‍රනේ. දැන් මේවා දන්නවා. ඉක්මනට හදමු. මේ කාබන් ඉන්නවා, මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. මෙතන ඔක්සිජන් සහ මෙතන බ්‍රෝමීන් ඉන්නවා. හරි. තර කාබන් වල 33.15ක්, හයිඩ්‍රජන් 4.9ක් වෙන්න ඕනේ. ඔක්සිජන් අපිට දැන් ආවා අඩු කරාම 17.75ක්. බ්‍රෝමීන් ඉන්නේ 44.2.0. තර අපි මෞලික ස්කන්ධ වලින් බෙදමු මෞල අනුපාතය ගන්න. 33.15 12න් බෙදන්න, 4.9කින් බෙදන්න, 17.75 බෙදන්න. ඔක්සිජන් බලන්න. බ්‍රෝමීන් ඉන්නේ 44.2.0 බෙදන්න ඕනේ 80. එහෙම බෙදුවොත් ඔයාට 2.76 මෙතන 4.9 මෙතන 1.11 මෙතන 0.55 ඊට පස්සේ මේක කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම එකක්ම බෙදන්න ඕනේ කුඩාම සංඛ්‍යාව 0.55න් 4.9ක් බෙදන්න 0.55 1.11 බෙදන්න 0.55න් මෙතන 0.55ත් 0.55න් බෙදන්න. එහෙම බෙදුවම වෙනවා ළමයි මෙහා 5යි 8.9ක් කියලා 9 කියලා ගමු. මෙතන බෙදුවම 2ක් එයි. මෙතන බෙදුවම වාට 1ක් එයි. හරි? ඒතර මේ හැම ස්ටෙප් එකකටම ඔයා දෙන්න ලකුණු 4 ගානේ. ඒතර 4 ගාන දෙන්න, right? ඒතර මේකට 4ක්. හරි? මේකටත් 4ක් දෙන්න. කුඩාම සංඛ්‍යාවෙන් බෙදනකොට 4ක් දෙන්න අවසාන පිළිතුරට. මෙතනත් 4ක් දෙන්න. අවසාන වශයෙන් ආනුභාවික සූත්‍රය ගන්න. C5ක් එන්න ඕනේ H වලින් 9ක් එන්න ඕනේ. O වලට 2ක් එන්න ඕනේ. BR වලට 1ක් එන්න ඕනේ. හරි? ඔක තමයි ආනුභාවික සූත්‍රය. ඔකට ලකුණු 5ක් දෙන්න. එතකොට මෙතන 4ක් 4න් 16ක් එනවා. 16 අවසාන ප්‍රශ්නයට එන්නේ ලකුණු 5යි. එතකොට අර ගන්න පුළුවන් හරියටම කොච්චරක්ද කියලා. හරි. ඊට පස්සේ දැන් මේකේ තව මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. හරි? මේක දැන් මේ ඒකපාර්ශ්වික අම්ලයක් නේද? ඒක ගානෙම කියලා තියෙනවනේ. ඒ අම්ලයෙන් 0.543 ග්‍රෑම් උදාසීනකරණය කරන්න 0.1යි මවල ඝන ඩෙසිමීටර් NaCO3 ද්‍රාවණයකින් ගිහිල්ලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර් 30යි ලෝ ඈ වෙලා තියෙන්නේ. හරි. එතකොට ඝන සෙන්ටිමීටර් 30ක් ලෝ ඈ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මවල ගාන සමාන වෙනුනේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රිය නිසා. ඒ කියන්නේ දැන් A කියන අම්ලය හරි A කියන අම්ලය ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද? සෝඩියම් බයිකාබනේට් එක. ඒතර සෝඩියම් බයිකාබනේට් එක ඒකපාර්ශ්විකයි කියලා තියෙනවා. මොකද්ද මතේ ඒකපාර්ශ්විකයි කියන එකේ තේරුම? ඒකපාර්ශ්විකයි කියන එකේ තේරුම එකට එක ස්ටොයිකියෝමෙට්‍රියෙන් ප්‍රතික්‍රියා කරනවා කියන එක. ඒතර ඒ කියන්නේ දැන් C5යි H9යි O2යි Br1යි මේක හරියටම අපි දන්නේ නැහැ සූත්‍රය මොකක්ද කියලා. කොහොම වුණත් මෙයා සෝඩියම් බයිකාබනේට් එක රියැක්ට් වෙන්නේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රිය. මොකද ඒක ඒකපාර්ශ්විකයි. හරි මොකද මෙතන Na+1යි නේ. ඒතර ඒකපාර්ශ්වික ප්‍රතික්‍රියාවක් විතර තමයි යන්නේ. හරි එතකොට වැය වෙච්ච සෝඩියම් බයිකාබනේට් ගාන මේ අම්ලයේ ප්‍රමාණයට මොකද වෙන්න ඕන? අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. හරි right. එතන ලියන්න ඕනවා මෙහෙම. මෙය ඒකපාර්ශ්වික මෙහෙම ලියන්න. මෙය ඒකපාර්ශ්වික අම්ලයක් බැවින් සෝඩියම් බයිකාබනේට් සමග එකට එක මෝල් අනුපාතයෙන් ප්‍රතික්‍රියා කළ යුතුය. මෙය ඒකපාර්ශ්වික අම්ලයක් වන බැවින් සෝඩියම් බයිකාබනේට් සමග එකට එක මෝල් අනුපාතයෙන් ප්‍රතික්‍රියා කළ යුතුය කියලා ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න. එතකොට දැන් වැය වෙච්ච සෝඩියම් බයිකාබනේට් මවුල ගාන සමාන වෙන්න ඕන අම්ලයේ මවුල ගානට. අම්ලයේ මවුල ගණන මේ දෙක සමාන වෙන්න පෙළම වැය වෙච්ච සෝඩියම් බයිකාබනේට් මවුල ගාන අම්ලයේ මවුල ගානට දැන් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරි. එතකොට දැන් සෝඩියම් බයිකාබනේට් මවුල ගාන ගන්න 0.1යි මවුල ගාන ඩෙසිමීටර් කියලා තියලා තියෙන පරිමාව 30යි. ඒතර 30 වැඩි කරන්න 10 රින 3ෙන්. එතකොට ඩෙසිමීටර්ස් එනවා. ඒතර මේ දෙක කැපෙනවා. එතකොට වාට මවුල එනවා 3 වැඩි කිරීම 10 රින 3යි මවුල කියලා. හරි. ඒතර සරලව ගන්න පුළුවන් 3 වැඩි කිරීම 10 රින 3යි මවුල. මේකට ලකුණු 3ක් දෙන්න. මේකට ලකුණු 3ක් දෙන්න. එතකොට අපි දැන් ඊළඟට ගන්න ඕන පොතේ මේකේ මෞලික ස්කන්ධය සාපේක්ෂානුක ස්කන්ධය ගන්න. සාපේක්ෂානුක ස්කන්ධය ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මවුල ගාන කියන්නේ ස්කන්ධයේ බෙදීම මවුලක ස්කන්ධය. ඒතර මවුලක ස්කන්ධය කියන්නේ එහෙමනම් ස්කන්ධයේ බෙදන්නේ මවුල ගාන.
ස්කන්ධය දීලා තියෙන 0.5 4 3 ග්‍රෑම් ගානේ නේද? ගානේ ස්කන්ධය බලන්න. ගානේ ස්කන්ධය දීලා තියෙන 0.5 4 3යි. එතකොට ඒක බෙදන්න ඕනේ 3 වැඩි කිරීම 10 රින් 3. 3 වැඩි කිරීම 10 රින් 3න් බෙදන්න. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධ 181යි. එතකොට 181යි ග්‍රෑම් per mol කියලා එනවා. එතකොට මේකට ඔයා ලකුණු දෙන්න ඕනේ. මෙතන බෙදලා පෙන්නනකොට ලකුණු 3ක් දෙන්න වෙනවා. හරි 181යි කිව්ව ගමන් දැන් ඔයා දන්නවා අණුක සූත්‍රය n වාරයක් ආනුභාවික සූත්‍රයට සමානයි. n වාරයක් ආනුභාවික සූත්‍රයට සමානයි. එතකොට මේකේ ආනුභාවික සූත්‍රය කියන්නේ මේක. එතකොට මේකේ බැලුවත් 181 එනවනේ ළමයි. එතකොට අණුක සූත්‍රයේ මූලික ස්කන්ධයත් 181යි. n වාරයක් 181. එතන n සමාන 1යි. එතකොට ඒකම තමයි ඒතකොට මොකක් වෙන්න ඕනේ? අණුක සූත්‍රය වෙන්නත් ඕනේ. ඒකම තමයි. ඒක තාම සරලයි හොඳේ. රයිට්. එතකොට මේ අණුක සූත්‍රය හොයනකොට ලකුණු එකක් දෙන්න. මෙතන බෙදලා පෙන්නනකොට ලකුණු 4යි. ලකුණු 4යි. අණුක සූත්‍රයත් මේකමයි කියලා දානවට ඔය ලකුණු 5ක් දෙන්න. මේකම ආනුභාවික සූත්‍රය කියලා දානකොට තව ලකුණු 5ක් ඇඩ් කරන්න. හරි? රයිට්. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මම පොඩ්ඩක් ඉක්මනට කරගෙන යන්න පුතේ මේක පොත රිවිෂන් එකක් නිසා ඔයගොල්ලෝ මේ කරපුවම තමයි මේ කතා කරන්නේ. හරි? රයිට්. ඊළඟ අපි යමු මේකේ ඊළඟ කොටසට IUPAC නාමය දෙන්න තියලා කියනවා ස්ට්‍රක්චර් එකට නේ. දැන් ඔය ස්ට්‍රක්චර් එක ඇඳගෙන ඒ ව්‍යුහයට බලන්න ආනුභාවික නෙමෙයි. IUPAC නාමයක් ඔබට ලියන්න පුළුවන්ද කියලා. හරි? දැන් මේක කොයි පැත්තටද අපි නාමකරණය කරන්න ඕනේ කියන එක තමයි මුලින්ම බලන්න ඕනේ. මේකේ තියෙන ප්‍රධානතම ෆන්ක්ෂනල් ගෲප් එක බව අපිට බලපුව ගමන් පේන්නේ මේකේ තියෙන ප්‍රධාන ෆන්ක්ෂනල් ගෲප් එක ඇමයිඩ් එක. CH3 එකක් තියෙනවා CC ඩබල් බොන්ඩ් CH2 එකක්. ඒ වගේම OH කාණ්ඩයක් තියෙනවා. හරි? රයිට්. H එකයි CH3 එකයි තියෙනවා. C ද්විත්ව බන්ධනයක් එක්ක NH2 කියන එක තමයි තිබිලා තියෙන්නේ. හරි? රයිට්. එතකොට දැන් මේක ස්ට්‍රක්චර් එක ඇඳා. දැන් අද ස්ට්‍රක්චර් එක බලලා අපිට පේනවා IUPAC නාමය ලියන්න පුළුවන් ඉතාලම සරලව අංක 3ට හයිඩ්‍රොක්සි පාර්ට් එක එන්න ඕනේ. මොකද මෙහෙන් එක වැටෙන්න ඕනේ. මේක අංක 1 අංක 2 3 අංක 4 මේක 5. දැන් මෙහෙම යන්න බෑනේ. ඇයි? එතකොට ද්විත්ව බන්ධනයට ශාඛා දාමයක්. ඔයාලා විශේෂ ප්‍රදේශයේ ද්විත්ව බන්ධනයේ ශාඛා දාමයක් වෙන්න බෑ. ඒතර අංක 3 අනිවාර්යෙන් හයිඩ්‍රොක්සි කොටසට වැටෙන්න ඕනේ. ඒතර 3 වලට හයිඩ්‍රොක්සි කොටස එන්න ඕනේ. අංක 2ට තියෙනවා මෙතිල් එකක්. ඊට අමතරව අංක 4ට මෙතිල් එකක් තියෙනවා 2,4 ඩයිමෙතිල්. ප්‍රධාන චේන් එකේ කාබන් 5ක් තියෙනවා පෙන්ට්. අංක 4ට ඊන් එකක් තියෙනවා EN. හරි? ඊට අමතරව ප්‍රධාන එක ඇමයිඩ් එක ඒ 1 ඇමයිඩ් කියලා දාන්න ඕනේ. මොකද පළවෙනි එකට ඇමයිඩ් තියනවා කියලා එහෙම දාන්න අවශ්‍ය නැහැ. මොකද ඔකත් එකට තමයි ඇමයිඩ් එක එන්නේ. හරිනේ? රයිට්. ඊට පස්සේ අපි දෙවෙනි ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න ඕනේ. දෙවෙනි ස්ට්‍රක්චර් එකට යමු. හරි? හරි. දැන් අපි මේක බැලුවොත් ඔයාලට පේනවා. දැන් මේ ව්‍යුහය මම ඇඳා. රයිට්? මේක අපිට ජල විච්ඡේදනය කරන්න කියලා තියෙන ආම්ලිකව. පුතේ ආම්ලික ජල විච්ඡේදනය දුන්නොත් මේක මෙතන අපි කියන්නේ එස්ටර් ලින්කේජ් එකක්. එහෙම නැත්නම් එස්ටර් බන්ධනයක් තියෙනවා කැඩෙන්න. හරි? එස්ටර් ලින්කේජ් එකක් කියන්නේ කැඩෙන තැනක් නේ. ඒක හොඳට තේරුම් ගන්න. තර මෙන්න මෙතනින් කැඩෙන්න ඕනේ. කැඩෙන්න ඕනේ කොහොමද? එතනට අපි මේක මේ විදිහට දාමු. මෙතන අපි ජල අණුවක් මුලින්ම දාමු. OH එකයි H එකයි. හරි. මෙතනක් තියෙනවා පොතේ H එකයි OH එකයි. මුලින්ම අපි ජල අණුවක් හරියට ප්ලග් වෙන විදිය. ඇමයිඩ් මුලින්ම ලියා ගන්න ඕන උතන ජල විච්ඡේදනය වෙන්න පුළුවන් ස්ථාන තියෙන්නේ එස්ටර් එක කැඩෙන්න ඕනේ. ඊට අමතරව කැඩෙන්න ඕන තැන මොකද්ද? ඇමයිඩ් එක කැඩෙන්න ඕනේ. හරි? රයිට්. එතකොට මෙතනදී ප්‍රධාන මෙන්න මෙතනින් බන්ධනය කැඩෙනවා එස්ටර් එකේදී. හරිනේ? එස්ටර් එකේදී බන්ධනය ඔන්න ඔතනින් පොඩිම කැඩිලා යන්න ඕනේ. ඊට අමතරව තව කොහෙන්ද මේක කැඩෙන්න පුළුවන් තැනකට තියෙන්නේ? NH එකක් තියෙනවා. ඒතර NH එකට දකුණු අත පැත්තේ CO කොටසින් කැඩෙන්න ඕනේ.
හරි මෙන්න මෙහෙම කැඩෙන්න ඕන. ඔන්න ඔය දෙකනේ කැඩෙන්න පුළුවන් තැන් දෙකකට තියෙන්නේ. NH එක CO එක කැඩෙන්න පුළුවන් තැන් දෙකකට තියෙන්නේ ඔහොම. හරි right. එතකොට මේ OH කොටස මෙන්න මෙයාට ගන්න අපි S එකක් කැඩෙන විදිහ දන්නවනේ. එතකොට මේකෙන් හැදෙන්න ඕනේ මෙතන තියෙනවා බෙන්සීන් කොටස මෙයා Br. මෙයා C double bond O තියෙනවා. එතකොට මෙතනදී OH එක මේ කාබන්ට සම්බන්ධ කරන්න පුළුවන් ආම්ලික ජල විච්ඡේදනය නිසා කාබොක්සිලික් අම්ලයට පවතින්න පුළුවන්. ඒ නිසා කාබොක්සිලික් ඇසිඩ්. එතකොට මේ OH එකේ තමයි මේ H එක යන්න ඕන මෙන්න මේ ඔක්සිජන්. එතකොට මොකද වෙන්නේ? මෙන්න OH එක ගන්නවා CH2 වෙන්න ඕනේ. මෙතනත් එහෙමයි මේ H එක මෙයා ගන්නවා NH2. හැබැයි දැන් මෙහෙම ලිව්වොත් වැරදි. ඇයි දැන් මෙහෙම ලිව්වම වැරදි? පොතේ මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලිකයි කියන්නේ මාධ්‍ය H+ ඉන්නවා. මේ මාධ්‍ය H+ ඉන්නවා. ඒතර H+ ඉන්නවා කියන්නේ මේ ලෝන් පෙයාරකින් මේ H+ ගන්නවා. හරි ඒ නිසා මෙහෙම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා මේක ලියන්න ඕනේ NH2 කියලා නෙමෙයි. මේක ලියන්න ඕනේ කොහොමද? ඒ H එකක් ගත්තට පස්සේ ඒ කියන්නේ NH3+ කියලා තමයි මෙයාව ලියන්නේ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ OH එක මෙන්න මේ කොටස ගන්නවා. OH එක මෙයා ගන්න. එතකොට මොකක්ද දෙන්න පුළුවන් මේ පැත්තේ ප්‍රොඩක්ට් එක. මෙතන C එක, මෙතන OH එක, කාබොක්සිලික් අම්ලය. මෙතන යනවා රින් එක පුතේ මේක පිටිපස්සට තරස්ථානයට NO2 කාණ්ඩයක් සම්බන්ධ වෙන්න ඕනේ. ඔක තමයි වෙන්න පුළුවන්. හරි? එතකොට ඔය ප්‍රොඩක්ට්ස් තුන හරියට අඳ ගන්න. එකකට ලකුණු 4 ගානේ. 4 වරක් 3න් එතකොට පුතේ 12ක් කියලා දෙන්න ඕනේ. හරි? 12ක් කියලා දෙන්න ඕනේ. හරි නේද? right okay. හරි. ඊළඟ එකට අපි යමු. ඊගෙන් පස්සේ ඊළඟ කොටසට යමු. right. පස්වෙනි කොටස කියලා තියෙන ඊළඟට ABCD ස්ට්‍රක්චර් එකක් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි හොඳට කියවන්න ඕන මුලින් මොකක්ද ඒකේ ප්‍රතිඵල කොහොමද ගන්නෙ කියලා. ABCD යනෝ C7H7Br අණක සූත්‍රයේ සහිත ඇරොමැටිකයිලු. ඇරොමැටිකයි කියන්නේ මොකක්ද? අනිවාර්යෙන් බෙන්සීන් රින් එකක් තියෙන්න ඕනේ. හරි බෙන්සීන් රින් එකක් තියෙන්න ඕනේ සිය සමායක 4කින්. ඒ සංයෝගයේ පමණක් ඒක ආදේශිත වේ. ඒතර ABCD වල මෙව ටික අඳින්න ඕනේ. ඒක ආදේශිතයි කියන්නේ මොකක්ද? පුතේ ඒක ආදේශිතයි කියලා කියන්නේ මොන සබ්ස්ටිටියුෂන් එකක් කියලා අපි කියනවා. එකයි වැදලා තියෙන්නේ. එක්කෙනයි වැදලා තියෙන්නේ. එතකොට මෙතනදී ස්ට්‍රක්චර් එක C7 H7යි Br. එතකොට රින් එකක් ඇඳහම ඒක ආදේශිතයි කියන්නේ එක තැනකින් විතරයිනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න සම්බන්ධ වෙලා තියෙන තැන. එතකොට කාබන් ඉන්නවා මෙතන. මෙතන 1 2 3 4 5 6. 7ක් වෙන CH2 එකක් දාලා Br එක දාමු. එතකොට කාබන් 7ක් හරි. හයිඩ්‍රජන් 7ක් කොහොමද එන්නේ? මේ හැමතැනම හයිඩ්‍රජන් ගාන ඉන්නවා දන්නවා. මෙතන 1 2 3 4 5යි. මෙතන දෙන්නේ 7යි. Br එකකුත් ඊට අමතරව ඉන්නවා. හරිනේ. ඊට පස්සේ පොතේ මේකේ දැන් ද්විත්වාදේශිතේව ගන්න පුළුවන්. ඒකාදේශිත එකයි නෙදී. එතකොට මේකට ඔන්න CH3 එකක් දාලා මෙටා ස්ථානයට Br ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙමත් ප්‍රොඩක්ට් එකක් එන්න පුළුවන්. දැන් ප්‍රධාන ඵලය වෙන්නේ නම් ඕතපරාය මොකාරගේ නමුත් මෙටා එකක් සුළු ඵලයක් විදිහට ඇඳෙනවා. මෙතන සමාවයවික නිසා ඕන එකක් අඳින්න පුළුවන්. මෙන්න මේකින ස්ට්‍රක්චර්ස් තමයි ඔයාට අඳින්න පුළුවන් වෙන්නේ. ඔය කියන වේව සූත්‍රයට ගැලපෙන විදිහට අඳිනවා නම්. හරි right. හරි okay. දැන් ඊළඟට ඔබෙන් අහන්නේ කැපිටල් AB එහි අඳිනලද ව්‍යුහය අනෙක් ව්‍යුහවලින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් ආකාරයක් තමයි දැන් ඔබගෙන් අහන්නේ. එතකොට මේකට හොඳම පරීක්ෂණය තමයි පොතේ මේ වගේ A මේක අපි A කියන ස්ට්‍රක්චර් එකනේ ගත්තේ. දැන් මේක අනෙක් සංයෝග වලින් වෙන් කර හඳුනා ගන්නවා කියන්නේ මේකයි. දැන් අනෙක් සංයෝග දී ආදේශිතයින් අනික මේවා අර ඇරිල් හේලයිඩ්. ඇරිල් හේලයිඩ් වල බ්‍රොමින් අපිට ලේසියට ගලවන්න බෑ. හැබැයි මෙන්න මෙතන ඉන්න Br ඉක්මනට ගැලවෙනවා. ඉක්මනට ගැලවෙන්න හේතුව තමයි මොකද දැන් මේකේ පොතේ මේක ස්ට්‍රක්චර් එකේදී මේ බෙන්සීන් එකේට සම්බන්ධ වෙලා ඉන්න CH2Br එක පහසුවෙන් ගැලවෙනවා කාබෝකැටායන් එකක් හදලා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම CH2+ Br- වගේ එකක් ගලව ගන්න පුළුවන්.
එතකොට මෙහෙම පහසුවෙන් ගැලවෙන නිසා අපේ සිල් නයිට්‍රේට් හරි ලෙඩ් නයිට්‍රේට් හරි පාවිච්චි කරන්න. AgNO3 පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩ් නයිට්‍රේට් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? සිල් නයිට්‍රේට් දාපු ගමන් පොතේ අර දාන සිල් නයිට්‍රේට් එක අර ගැලවිලා යන Br- එක ගැලවිලා ගිය Br- එක බයින්ඩ් වෙනවා. ඒ දෙන්න එකතු වුණොත් හදනවා සිල් බ්‍රෝමයිඩ් අවක්ෂේපය කහ පාටට. ලෙඩ් නයිට්‍රේට් එක ලෙඩ් බ්‍රෝමයිඩ් හදා ගන්නත් පුළුවන් PbBr2. එතකොට මේ අවක්ෂේපවල පැහැය පාවිච්චි කරලා කහ පාට අවක්ෂේපයක් සෑදෙන නිසා අවක්ෂේපවල පාට පාවිච්චි කරලා ඔයාලට මේ සංයෝගය හරියටම හඳුනා ගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න ඕනේ කොහොමද මේක හඳුනාගන්නේ කියලා. හරි. දැන් අනෙක් සංයෝග ගත්තොත් අනෙක් සංයෝගවල Br- ගැලවෙන්නේ නැහැ. ඒකට හේතුව අනෙක් සංයෝගවල Br- ගැලවෙන්නේ නැත්තේ අනෙක් සංයෝගවල Br බලයෙන් අපි දන්නවා ආංශික ද්විත්ව බන්ධනයක් තියෙනවා. අපි මේක බ්‍රෝමින් කෙනෙක් ගමුකෝ. මෙහෙම තියෙනවා කියලා ඔබ හිතන්න. මේ තියෙන බ්‍රෝමින් එකට පුතේ පුළුවන් මොනා කරන්නද? රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් හදන්න. මෙයාට මෙතෙන්ට එන්න පුළුවන්, මෙයාට මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට එකෙන් හදනවා රෙසොනන්ස් එකක්. හරි? මෙයා මයිනස් මෙතන ද්විත්ව බන්ධනයක් හදනවා. එතකොට ඔයාලට පේනවා දැන් මේක රෙසොනන්ස් හදන්න දිගට යන්න පුළුවන්. එතකොට ඇරිල් හේලයිඩ් බෙන්සීන් රින් එකට කෙලින්ම හැලජනයක් සම්බන්ධ වෙලා තිබ්බොත් හේලයිඩයක් සම්බන්ධ වෙලා තියෙනකොට ආංශික ද්විත්ව බන්ධනයක් තියෙනවා. නමුත් දැන් මෙතන ඒක නැහැ. CH2Br වල ඒක හැදෙන්නේ නැහැ. මේ ආංශික ද්විත්ව බන්ධනයක් ඩෙවලොප් වෙලා නැහැ. ඒ නිසා තමයි Br- ඉක්මනට ගැලවෙන්නේ. ලෙඩ් නයිට්‍රේට් දාලා අනිත් සිල් නයිට්‍රේට් දාලා අඳුර ගන්න පුළුවන්. හැබැයි මෙතන එක බෑ. මෙතන ඔබ තේරුම් ගන්න Br එක ලේසියට ගලවන්න බෑ. එතන Br එක ලේසියට ගලවන්න බැරි නිසා සිල් නයිට්‍රේට් දාලවත් ලෙඩ් නයිට්‍රේට් දාලවත් ඒවා ඉවත් කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ අනිත් අය මේ පරීක්ෂණයේදී පිළිතුරු දෙන්නේ නැහැ. ඒතකොට නිරීක්ෂණය වෙන්න ඕනේ කැපිටල් A මගින් පමණක්. හරි? කැපිටල් A මගින් පමණක් අවක්ෂේපයක් ඇති වෙනවා. හරි? අවක්ෂේපයක් ඇති වෙනවා. කැපිටල් A වලින් විතරයි අවක්ෂේපයක් ඇති වෙන්නේ. ඊටු ඒවෙන් අවක්ෂේපයක් වෙන්නේ නැහැ. දැන් බ්‍රෝමින් නම් තියෙන්නේ AgBr තමයි හැදෙන්නේ. හරි? ලෙඩ් නයිට්‍රේට් දැම්මම ලෙඩ් බ්‍රෝමයිඩ් හදා ගන්න පුළුවන්. ඔය අනාදී වශයෙන් අපිට ගණනය කිරීමක් කරගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට අහන්නේ මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ. වෙක්ටර් හඳුනා ගන්න විදිහ දැන් අපි පැහැදිලි කරානේ. රයිට්? ඕකේ. ඊළඟට ඊළඟට අපි අහලා තියෙන්නේ බෙන්සීන් වලින් ආරම්භ කරමින් කැපිටල් A ව පිළියෙල කරගන්න ආකාරය. හරි. බෙන්සීන් වලින් ආරම්භ කළ කැපිටල් A කොහොමද පිළියෙල කරගන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. ඒතර පරිවර්තනයක් තමයි දැන් ඔය අහන්නේ. ඒතකොට ඉතින් ඒක ඉතාලම සරලව කරන්න පුළුවන් පරිවර්තනයක්. ඇසිල්කරණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔක්සිකරණය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. අපි වඩක් බලුවොත් දැන් මේක සරලව අපිට මෙහෙම කරන්න පුළුවන්. බෙන්සීන් ඉන්නවා. අපිට ගන්න ඕනේ CH2Br. එතකොට බෙන්සීන් වලට CH3Br CH3Cl anhydride AlCl3 දාන්න පුළුවන් මෙතනට. CH3Cl නිර්ජලීය AlCl3 දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට H+ KMnO4 එකක් පාවිච්චි කරලා මෙයා ඔක්සිකරණය කරන්න පුළුවන් කාබොක්සිලික් අම්ලයට. ඊට පස්සේ අපිට පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලීතර මාධ්‍ය H+ ජලය දාලා මෙයාව කඩා ගන්න පුළුවන් CH2OH වලට. ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය නම් PbR3 දාන්න. එතකොට PbR3 දාලා අපිට පුළුවන් මේකේ මේ අවශ්‍ය ප්‍රතිඵලය ගන්න. හරි ලකුණු 8ක් දෙන්න ඕනේ සමස්ත පරිවර්තනයට. එතකොට කලින් අහපු ප්‍රශ්නයට ගත්තොත් කලින් එකේ ප්‍රොඩක්ට්ස් 4 ලියනකොට පොතේ 4 වරක් 4ෙන් 16ක් එනවා. ප්‍රෝමිලක්කම් දෙකට පොතේ ලකුණු 4යි දෙන්නේ. ප්‍රෝමිලක්කම් දෙකට ලකුණු 4යි. ඒතර පළවෙනි එකට 16යි. ස්ට්‍රක්චර්ස් 4 අඳිනවාට මේ පරිවර්තනයට වඩා ලකුණු 8ක් හම්බ වෙනවා. හරි. හරි ඊළඟට ඔබගෙන් අහලා තියෙන්නේ ඉතින් හතරවෙනි ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා නේ.
හතරෙන් ප්‍රශ්නිකුත් අහලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු ඒකත්. right BCD කියලා දෙන්නේ BCD බෙන්සෝයික් අම්ලයේ බවට පරිවර්තනය කරගන්න ආකාරය. B C හෝ D right capital B එහෙම නැත්නම් capital C එහෙම නැත්නම් capital D මේක බෙන්සෝයික් අම්ලයේ බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා අහලා දෙන්නේ. දැන් අපි ගමු උදාහරණයක් B වගමුකෝ. අපි B වගේ උදාහරණයක් ගමු. හරි B වගේ උදාහරණයක් ගත්තොත් දැන් B කියන්නේ මෙහෙම CH3 මෙතන Br. තර මේක කරන්නනේ ඕන බෙන්සෝයික් අම්ලය කරන්න ඕන. දැන් මේක ටිකක් බලපු ගමන් එකපාරට අමාරුයි වගේ පේන්නේ. නමුත් මේක තාම සරලව කරන්න පුළුවන් ළමයි. මේක අපිට පුළුවන් මැග්නීසියම් රහිත දාන්න. මැග්නීසියම් රහිත නම් මොකද වෙන්නේ? මෙතන බෙන්සීන් එකේ උඩ කොටස CH3 මේ කොටස පොතේ MgBr වෙනවා. හරි? මේ කොටස MgBr වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් H+KMnO4 දාන්න. දැන් H+KMnO4 දැම්මම KMnO4 කොටස ආම්ලික මාධ්‍යයේදී CH3 කාබොක්සිලික් කරනවා. ඔබ දන්නවා MgBr මෙතන H+ ජලය ඇසිඩ් එකක් නෙති. ඒතර H+ ජලය දැම්මම මොකද වෙන්නේ? මෙන්න මෙතනින් කැඩෙනවා. කැඩලා මේ H එක මෙයාට ගන්නවා. ඒතර MgBr ඉවත් වෙනවා. MgOH Br විදියට. ඒතකොට එයා ඉවත් වෙනවා. ඒතකොට මෙතන H එකක් තමයි H එක අපි ලියන්න ඕනේ නැහැ නේ. ඒතකොට කාබොක්සිලික් අම්ලයේ කොමන ඉතුරු වෙන්නේ. හරි? අන්න ඒක තමයි ඔබගෙන් ඔය අහලා තියෙන්නේ. ඒතකොට ඒකට ඔබ ලකුණු 8ක් දෙන්න පරිවර්තනයේට. එතනින් ව්‍යවහාර රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් අවසන් වෙනවා. අපි සාකච්ඡා කරපො. ඊට පස්සේ අපිට තියෙන ඊළඟට යමු වෙන්න රචනා ප්‍රශ්න පත්‍රයට. right?